දරුවනි අපි දැන් සාකච්ඡා කරන්න බලමු මේ ගූර්ණයේ ප්‍රායෝගික යෙදීම් හා සම්බන්ධ ගණනය කිරීම. දැන් මේ වගේ පාලමක් තියෙනවා. පාලම මෙන්න මේ වගේ ආධාරක දෙකක් උඩ තියලා තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා නේද සමහර වෙලාවට පාලමට මාකරි වාහනයක් වගේ නක් ගද්දි එහෙම නැත්නම් අපි නගින්න දහකල ඉස්සෙනා මේ පැත්තේ නේ. සමහර කට්ටියද ඉස්සෙන්නේ නැහැ සමහර කට්ටියද ඉස්සෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ක්‍රියාවලිය හා සම්බන්ධ ගණනය කිරීම කරන්නේ කියලා. මෙම රූපසරහනට අනුව සමතුලිතතාවය පවතින පරිදි මෙහි එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගමන් කළ හැකි උපරිම ස්කන්ධය සහිත වස්තුවේ ස්කන්ධයේ ගණනය කරන්න. හරි. එතකොට දැන් අපි මෙතන වස්තුවක් ගත්තොත් මෙහෙම මේ වස්තුවට මේ කෙළවරේ ඉඳලා හැකියාව තියෙනවනේ මේ වස්තුවට මේ කෙළවරේ ඉඳලා මෙහෙම යන්නනේ. මෙහෙම යන්න පුළුවන් උපරිම ස්කන්ධය තමයි ගණනය කරන්නේ. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මේ රූපේ පොඩක් වෙනම රූපේ නඳන් ඉමුකෝ. AB 4.2 මේක 12 මීටර මේ පැත්ත 4 මීටර මේ පැත්ත 2 මීටර. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය මෙන්න මේ වස්තුවේ බර ක්‍රියාත්මක වෙනවා මෙහෙම. එතකොට මේක 2 මීටර මේක 4 මීටර. එතකොට මෙයාගේ ස්කන්ධය 60 කිලෝග්‍රෑම් කියන්නේ මෙයාගේ බර වෙනවා නිව්ටන් 600. දැන් මුළු දුර 12යි. දැන් අපිට කියන්නේ මම මේක පිටපස් කරගන්නවා. අපි ගත්තොත් එහෙම මෙන්න මේකේ මෙහෙමද මම මේ ස්ථානයේ A කියන්නම් මේ ස්ථානයේ B කියන්නම් මේක A කියන්නම් මේක B කියන්නම්. එතකොට මට හැකියාව තියෙනවා මේ ස්ථානයේ ගත්තොත් මෙහෙම ඉස්සෙන්ට පාත් වෙන්නේ මේ මෙයාට හැකියාව තියෙනවා මේ මං ගත්තොත් මේ පැත්තෙන් මම බරක් දැම්මොත් මේ පැත්තෙන් බරක් දැම්මොත් මේ වස්තුව මෙහෙම ඉස්සෙනවානේ. ඔහොම ඉස්සෙනවා. හැබැයි ලොකු බරක් දැම්මොත්. ඒ වගේම ඔක අනිත් පැත්ත මේ පැත්තෙන් බරක් දැම්මොත් මෙන්න මේ කෙළවරෙන් බරක් දැම්මොත් මෙයා මොකද වෙන්නේ? මෙහෙම පාත් වෙනවානේ. මේ පැත්ත මෙතනින් ඉස්සලා මේ පැත්තෙන් පාත් වෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ යන්තමින් ඉස්සෙනවා කියන්නේ පුතා මේ දෙක ගෑවෙන්නේ නැතුව යනවා කියන්නේ අභිලම්භ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ පුතේ? ඔව් අභිලම්භ ප්‍රතික්‍රියාව ශුන්‍ය වෙනවානේ. හරි. අපි දැන් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම හිතන්න.
දැන් මේ වස්තුව ඉස්සුනා කියන්නේ එක්ක මෙතනින් හරි ඉස්සුනා කියන්න පුතේ මේ අදාළ ස්ථානයේ අභිලම්බ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? මෙතනින් පොඩ්ඩක් හෝ ඉස්සුනා කියන මේ තැන් දෙකෙන් එකකින් මේ තැන් දෙකේ අභිලම්බ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියාව අහෝසි වෙනවා. හරි. එහෙනම් අපි බලමු. දැන් මේක පෙරලෙන්න නම් හරි මේකේ සමතුලිතතාවය බිඳී යන්න නම් බිඳී යාමේ හැකියාව තියෙන අවස්ථා දෙකක් තියෙනවා. හරි. මෙයාගේ පළවෙනි අවස්ථාව තමයි සමතුලිතතාව බිඳී යා හැකි. මෙන්න මේ පැත්තෙන් භාරයක් දරන විට. හරි. දෙවෙනි ආකාරය තමයි මෙයාගේ සමතුලිතතාව බිඳින්න යන්න පුළුවන්. මෙන්න මේ පැත්තට බරක් දැම්මා. ඒ කියන්නේ එක්ක මේ පැත්තට බරක් දැම්මොත් එහෙම නැත්නම් මේ පැත්තට බරක් දැම්මොත් මේ බරවල් දෙකෙන් එකකදී මොකද වෙන්න පුළුවන්? මෙන්න මේ වස්තුවේ සමතුලිතතාවය බිඳී යාමේ හැකියාවක් තියෙනවා. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාට අපි යොදන බලය හිතමු P බලයක් කියලා. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ P බලය අපි යොදන ඉස්සරලා මේ P බලය යොදන ඉස්සරලා අපි බලුවොත් මෙන්න මේ තැන් දෙකේ අභිලම්බ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. මේක R මේක S. මම කියලා තියෙනවා මෙන්න මේ දෙන්න අභිලම්බ ප්‍රතික්‍රියා දෙක RS කියලා දාන්න නැතුව අපිට අවශ්‍ය නම් මෙහෙම දාන්න පුළුවන් ඕන R simple A RB කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් R1 R2 විදිහට අපිට මේ අභිලම්බ ප්‍රතික්‍රියාවල් දාන්න පුළුවන්. මේක R1 R2 විදිහට අභිලම්බ ප්‍රතික්‍රියාවල් දාන්න පුළුවන්. ඒත් මම මගේ පහසුවට මේක R සහ මේක S කියලා දානවා. දැන් මේ විදිහට තමයි මේක සමතුලිත වෙලා තියෙන්නේ. අපි හිතමු මේකට මේක දිගේ වාහනයක් හරි මේ පාලමේ එක්ක මේ ස්ථානයේ භාරයක් යදුවා. එහෙම නැත්නම් මෙන්න මේ පැත්තෙන් භාරයක් යදුවා. මේ දෙකෙන් එකකදී තමයි මේ පැත්තෙන් භාරයක් යදුවොත් මෙන්න මේ S ස්ථානයේ ඉස්සෙලා මෙන්න මේ S ගේ අගය මේ පැත්තෙන් මම භාරයක් යදුවොත් මෙන්න මේ වස්තුව මෙතනින් මෙහෙම ඉස්සෙලා S ස්ථානයේ මේ ගෑවෙන ස්වභාවය ශුන්‍ය වුණොත් මේ S ගිය බිඳුවක් වෙනවා. S ගිය බිඳුවක් වෙනවා. ඒ වගේම තමයි මේ වස්තුව අනෙක් කෙලවරට ගිහිල්ලා මේ පැත්තෙන් පාත් වෙද්දී මේ R ස්ථානයෙන් ඉස්සුනොත් මේ පැත්තෙන් පාත් වෙලා මේ R ස්ථානයෙන් ඉස්සුනොත් මේ R ගිය මොකද වෙන්නේ? මේ පැත්තෙන් මේ භාරය නිසා මෙතන ඉස්සෙන්න ගත්තොත් මේ R ගියගේ එන්නේ නඩු වෙලා R ගියගේ බිඳුව ඉක්මුවට පස්සේ මේ පද්ධතියේ සමතුලිතතාවය බිඳලා. දැන් සාමාන්‍යයෙන් මේ දෙක සමතුලිතතාවය අරගත්තොත් අපිට සාමාන්‍ය ආර්ධනය සමාන 600යි. එහෙම නැත්නම් මේ දෙන්න මෙන්න මේ දෙන්න y ධන බලයක් මේක y ඍණ බලයක් විදිහට අරගෙන අපිට ගණනය කිරීමේ හැකියාවකොත් තියෙනවා තමයි. අපි පළවෙනි අවස්ථාව බලමු. පළවෙනි අවස්ථාව.
මම මේක x කියන්නම් මේ කෙලවර y කියන්නම්. x කෙලවරින් භාරයක් මෙන්න මේ x කෙලවරින් භාරයක් යොදන විට පැහැදිලිද? හරි. එතන අපි මොකද කරන්නේ? මෙන්න මේ x කෙලවරින් පොඩි භාරයක් යොදනවා. මම මේ යොදන භාරය දාන්නම් අගයක්. බලේ නමත් මම x කියලාම දාන්නම්. දරුවනේ මේ x කියාගය මේ x ට යොදන්න පුළුවන් අගය මෙන්න මේ පද්ධතිය එහෙම නැත්නම් මේ වස්තුවේ සමතුලිතතාව බිඳෙන්නේ නැති වෙන පරිදි වස්තුවේ සමතුලිතතාව බිඳී නොයන පරිදි වස්තුවේ සමතුලිතතාව බිඳී නොයන පරිදි x ට උපරිම බලය යෙදූ විට බලය යෙදූ විට අපි මේ රූප පොඩක් පල්ලෙහාට කරගමු. හොඳයි මම හිතන්නේ. යෙදූ විට මෙන්න මේ පැත්ත උපරිම වෙද්දී පුතේ මේ පැත්ත මොකද වෙන්නේ? ටික ටික ඉස්සෙන්න බලනවා. ඉස්සෙන්න බලලා s ගිය බිඳුව වෙනවා. x උපරිම විට s ගියගේ බිඳුවක් වෙනවා. s ගියගේ බිඳුව. එතකොට අපි බලමු මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ අරගෙන මම මේ වගේ වෙලාවට මෙන්න මේ ඒ ලක්ෂ්‍ය වටේ ගූර්ණ ගන්නවා. මෙන්න මේ r බලයෙන් ගූර්ණයක් දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? r බලයෙන් ගූර්ණයක් දෙන්නේ නැත්තේ ඇයි දරුවනේ? ඔව්. මෙන්න මේ ගූර්ණ ගන්න ලක්ෂ්‍යයෙන් පටන් ගන්න නිසා r ගූර්ණයක් දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ x උපරිම වෙද්දී අපි බලමු මෙයාලා ඇති කරන ගූර්ණ කොහොමද ඇති කරන්නේ කියලා. මේ 600 මගින් මේ පැත්තට මේ පල්ලෙහාට ඇති කරන ගූර්ණය එතකොට මෙන්න මෙයා මගින් මේ බලය ගත්තොත් මේ කැරකෙන්න බලනවා මේ පැත්තට. ඒ කියන්නේ මේ බලය නිසා කැරකෙන්න හදන්නේ මේ පැත්තට. අපි බලමු. මෙන්න මේ ඔරලෝසු කට්ට මෙන්න මේ පාර දිගේ කැරකෙනවා කියන්නේ ඔරලෝසු කට්ට යන පැත්තට. ඒ කියන්නේ මෙයාගේ ගුරුත්වජ ත්වරණය ධන ගූර්ණය ධන. ඒ වගේම මෙහෙම තියෙනවා මෙයා මෙන්න මේ පාර දිගේ යනවා. ඒ කියන්නේ මේ යන්නේ ඔරලෝසු කට්ට යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. එහෙනම් මෙන්න මෙයා මගින් දෙන ගූර්ණය
ඍණ ගූර්ණයක් වෙනවා. මෙයා මගින් දෙන ගූර්ණය ධන ගූර්ණය. මෙයා මගින් දෙන ගූර්ණය ඍණ ගූර්ණය. අපි බලමු මේ වෙලාවේදී x උපරිම විට s සමානයි බිඳුව වන අතර එවිට බලගූර්ණය දෙක වතාවක් 600යි ධන දෙක වතාවක් 600යි ඍණ මොකද මෙයාගේ ගූර්ණය ඍණ 4 වතාවක් x උපරිම දෙක වතාවක් 600යි මේ පැත්තට 4 වතාවක් x උපරිම එන 4 වතාවක් x උපරිම 1200යි 300 සමානයි x උපරිම දෙවරක් 6 12යි 4 වතාවක් x උපරිම නිවරණ 300යි. එහෙනම් මේ මෙන්න මේ x කෙලවරේදී යොදාන්න පුළුවන් උපරිම බලය කොච්චරද තිබෙන්නේ? නිව්ටන් 300යි. නිව්ටන් 300ට වැඩි ගාණක් x කෙලවරට ළඟා වුණොත් නිව්ටන් 300ට වැඩිය වැඩි ගාණක් x කෙලවරට ළඟා වුණොත් මේ පාලමේ සමතුලිතතාවය බිඳී යාමට ලක් වෙනවා. පැහැදිලි මම හිතන්නේ. එතකොට අපි ගලමු මෙන්න මේ රූපය. මේ රූපේ ගත්තොත් මේ රූපේ ක්‍රියාත්මක වෙනවා R බලය සහ S බලය. S බලය මේ පැත්තේ x මේ පැත්ත y. එහෙනම් මම මෙන්න මේ y පැත්තේ යොදන්න පුළුවන් උපරිම බලයත් අපි යොදලා බලමු. මේකට අපි කියනවා y උපරිම y උපරිම. දැන් මෙන්න මේ y පැත්තේ යෙදෙන බලය උපරිම වෙද්දී අපි ගත්තොත් මෙන්න මේ පැත්තේ යෙදෙන බලය උපරිම වෙද්දී දරුවනේ එක මොහොතකදී මේ සමතුලිතතාව බිඳෙනවා නම් හරි මේ මම y ට යොදාගෙන සමතුලිතතාව තියාගෙන එක මොහොතකදී මෙන්න මේ පැත්ත පාත් වෙද්දී මෙතනින් ඉස්සෙන්න බලනවා. ඉස්සෙන්න මොහොතකට ඉස්සරලා මෙන්න මේ r ග්‍යගය ශුන්‍යයට ළඟා වෙනවා. මෙන්න මේක උපරිමයට ළඟා වෙන්න මොහොතකට ඉස්සරලා මෙන්න මේ r ග්‍යගය මොකද වෙන්නේ පුතේ? ශුන්‍යයට ආසන්න වෙනවා. හරි? ඇයි හේතුව? දැන් මේ පැත්තේ බර වැඩි වෙන්න මෙහෙම දහ ගාලා ඉස්සෙන්න බලන්නනේ. මෙහෙම ඉස්සෙන්න බලන්න පුතාලා. එහෙමනම් r ග්‍යගය මේ පැත්තේ බිඳුවක් වෙනවා මේ පැත්තේ උපරිම වෙනවා. හැබැයි මේ ලක්ෂයේ ගෑවෙන එක ගෑවි තියෙනවා. මෙන්න මෙතනින් තමයි ඉස්සෙන්න බලන්නේ. හරි? අපි කියනවා වස්තුවට සමතුලිතතාව බිඳී නොයන පරිදි යෙදිය හැකි උපරිම y බලයේදී යෙදිය හැකි උපරිම y බලයේදී r හි අගය බිඳුවක් වේ.
මෙන්න මේ ආර්ගයගේ බිඳුවක් වෙනවා. මේ පැත්තේ වයිගයගේ උපරිමයක් වෙද්දී මෙන්න මේ ආර්ගයගේ මොකද වෙන්න පුතාලා? බිඳුවක් වෙන්න. හරි. ඒ වෙලාවේදී අපි බලන්න එතකොට සමතුලිතතාව බිඳී පරිදි වයිට යෙදිය හැකි උපරිම බලය ඒකට අපි ගත්තොත් R සමානයි බිඳුව විට සොයමු. ඒ කියන්නේ මේ වයිට උපරිමය ගද්දී R ගගේ බිඳුවකට සමාන වෙනවා. අතන බිඳුවට සමාන වෙනවලට වැඩිය හොඳ වචනයක් තමයි බිඳුවකට ආසන්න වෙනවා කියන එක දක්වන්නේ. එතකොට මම මෙන්න මේ වස්තුව වටේ ගූර්ණ ගණ්ඩ ගියොත් මෙයා මෙහෙම තියෙනවා. මෙන්න මේ වායු පරිමයගේ මේ ඊතලයේ පල්ලෙහාට තියෙනවා. එහෙනම් මේක මෙන්න මේ අතර චලනය වෙන්න හදනවා. මෙන්න මේ 600 බලය නිසා දැන් මම මෙතන ලොක් කරන් ඉන්නේ. මම මේ B වටා ගූර්ණ ගද්දී මම මෙන්න මේ B වටා ගූර්ණ ගත්තොත් මේක මේ පැත්තට කරගෙන හදනවා මේක මේ පැත්තට කරගෙන හදනවා. R ගගේ බිඳුවක් නිසා මේකෙන් ගූර්ණයක් එන්නේ නැහැ. R ගගේ බිඳුවයි කියන්නේ ගූර්ණය ගණනය කරලා වැරදි නැහැ. හරි. වස්තුව කැරකීමට උත්සාහ කරන්නේ B වටා බැවින් B වටා දක්ෂිණාවර්ත ගුණ ධන ගුණ සමාන කරන බිඳුවට දෙක වතාවක් වායු පරිම හතර වතාවක් 600 මේක මේ මෙන්න මේක G ධනාංගයක් මේක G ඍණාංගයක් නේ බලන්නකෝ අපි ගත්තොත් මෙහෙම මෙන්න මේ පැත්තට කරකිනවා කියන්නේ මේ ඔරලෝසු කට්ට යන පැත්ත නේ මේ පාර දිග යනකොට ඔරලෝසු කට්ට යන පැත්ත. දැන් මෙහෙම ගත්තොත් මේ රතු පාට කට්ට යන්නේ ඔරලෝසු කට්ට යන පැත්තට අනිත් පැත්තට. හරි. දෙකයි වයි උපරිම හතර වතාවක් 600 එහෙනම් දෙකයි වයි උපරිම සමානයි හතර වතාවක් 600 දෙවරක් 2යි දෙවරක් 6 1200යි. වයිට ගන්න පුළුවන් උපරිමය 1200යි නිව්ටන්. එතකොට අපි දැන් මෙහෙම රූප දෙක ගත්තොත් මෙහෙම ගත්තොත්
අපි මේ වගේ දිශාවකට යනවා. දැන් මේ කෙලවර x කෙලවර. මේ කෙලවර y කෙලවර. මේ x කෙලවරේදී දරුවනේ දරන්න පුළුවන් උපරිම ස්කන්ධය. හරි. මෙන්න මේ x කෙලවර කියන කෙනා ගත්තොත් මම මේ x කෙලවරේදී දරන්න පුළුවන් උපරිම ස්කන්ධය 300යි. දැරිය හැකි උපරිම බලය 300යි. දැන් මේ කෙලවරේ දරන්න පුළුවන් උපරිම බලය නිව්ටන් 300යි. 300ට වැඩි වෙච්ච ගමන් මේ පද්ධතියේ සමතුලිතතාව බිඳෙනවා. මේ කෙලවරේ දරන්න පුළුවන් උපරිමාගය 1200යි. අපි හිතමු මෙන්න මෙහෙම. මල් ළඟ තියෙනවා වස්තුවක් මේක නිව්ටන් 300යි. මේක නිව්ටන් 300යි. මෙයාට තමයි උපරිම ඉන්න පුළුවන්. මේ නිව්ටන් 300 කෙනාට මේ කෙලවරට ගියා කියලා මේ කෙලවරේ නිව්ටන් 1200ක් දරන්න පුළුවන්. ඒක නිසා මේ නිව්ටන් 300 බලයකට y කෙලවරට ගියත් කිසිද හානියක් නැහැ. හානියක් නැහැ නේද? හැබැයි අපි ගත්තොත් මෙන්න මේ y කෙලවරේ තියෙනවා මෙන්න මේ y කෙලවරේ තියෙනවා නිව්ටන් 1200ක බලයක්. මේ 1200ට මෙතනට එන්න පුළුවන්ද බැරිද? මෙතනට 1200ක් આવොත් මොකද වෙන්නේ? බෑ, දරන්න බෑ. මෙතන දරන්න පුළුවන් උපරිමය කීයද? 300යි. මෙතන දරන්න පුළුවන් උපරිමය කීයද පුතේ? 300යි. නේ? ඇයි? මේ එහෙමනම් මොකද වෙන්නේ? ඔව්. මේ කෙලවරලා මේ කෙලවරට 300 කෙනාට යන්න පුළුවන්. හේතුව තමයි මේ 300 කෙනාට මේ කෙලවරේ දරන්න පුළුවන් උපරිමය 300යි. එයාට y කෙලවරට ගියාද? ගියත් පද්ධතියේ සමතුලිතතාවය බිඳෙන්නේ නැහැ. හැබැයි y කෙලවරේ දරන්න පුළුවන් කෙනාගේ 1200යි. එයට x කෙලවරට එන්න බෑ. හේතුව x කෙලවරේදී නිව්ටන් 300ට වැඩි නම් මොකද වෙන්නේ? සමතුලිතතාවය බිඳෙනවා. ඒක නිසා අපිට ලියන්න සිද්ධ වෙනවා x කෙලවරේ සිට y කෙලවරට සහ ආපසු ඒමට හැකියාවක් ඇත්තේ උපරිමය නිව්ටන් 300කට පමණයි. හේතුව තමයි 300ට වැඩි වස්තුවක් x කෙලවරේදී මොකද වෙන්නේ? සමතුලිතතාවය බිඳීමට ලක්. අපි ලියනවා මෙන්න මේ. x කෙලවරේ ඇති 300යි නිව්ටන් බලයක් y කෙලවරට ගියද y කෙලවරේදී සමතුලිතතාව බිඳී නොපවතින්නේ y කෙලවරේදී 1200යි නිව්ටන් තෙක් දැරිය හැකි බැවිනි. 1200ක් තෙක් දැරිය හැකි බැවිනි.
එහෙත් y කෙළවරේ ඇති එක්දාස් දෙසීයයි නිව්ටන්ට x කෙළවරට යා නොහැක. ඒ x කෙළවරට යා නොහැක. ඒ x කෙළවරට දැරිය හැකි උපරිම බලය 300යි නිව්ටන් පමණක් බැවිනි. නිව්ටන් 300ක් පමණක් බැවිනි. හරි. එම නිසා x සිට y හා ආපසු ඒමට හැකි උපරිම බලය 300යි නිව්ටන් වන අතර උපරිම ස්කන්ධය 30යි කිලෝග්‍රෑම්. මම හිතන්නේ පැහැදිලි. හරි. ඒ කියන්නේ දරුවෝ දැන් 300කට මේ කෙලවරට ගිහලා ආපහු වෙන්න පුළුවන්. හැබැයි 1200ට මේ පැත්තට එන්න බෑ. හේතුව මේ පැත්තට දරන්න පුළුවන් උපරිම මගිය නිව්ටන් 300ක් විතරයි. අපි ඊළඟ ගැටලුවට යමු බලන්න. දැන් මට මෙන්න මේ වගේ ගැටලුවක් දීලා තියෙනවා. මේ ගැටලුවේත් අපි ගණනය කරමු බලන්න. කලින් ගැටලුවේ වගේම මෙන්න මේ කෙලවරේ ඉඳලා මේ කෙලවරට යන්න පුළුවන්. ඒ වගේම මේ කෙලවරලා මේ කෙලවරට මේ කෙලවරලා මේ කෙලවරට මේ කෙලවරලා මේ කෙලවරට ආපහු යන්න පුළුවන් උපරිම ස්කන්ධය. කියන්නේ මේකේ ගමන් කර හැකි පහසුවෙන් එහා මෙහා ගමන් කර හැකි උපරිම ස්කන්ධය හොයන්න තමයි අපි මේ ගැටලුවේ. දැන් මෙන්න මේකේ L දීලා තියෙන 10යි මීටර. අපි මේ රූපේ පොඩ්ඩක් ඩ්‍රාෆ්ට් කරගමු. තුනයි මීටර දෙකයි මීටර. මේ පැත්තට 3යි මීටර මේ පැත්තට 2යි මීටර. එතකොට මේක 80යි කිලෝග්‍රෑම්. අටසීයයි නිව්ටන්. මේක 2යි මීටර මේක 2යි මීටර. මේක 800යි නිව්ටන්. මේක EB. එතකොට දැන් මෙන්න මෙයාගේ ලම්බකව ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා R කියලා. ඒ වගේ මේ ස්ථානයෙන් ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා S කියලා.
පැහැදිලිද? මේක R මේක S. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපෙන් අහන්නේ මෙන්න මේ කෙලවර අපි x කෙලවර කියමු. මේ කෙලවර y කෙලවර කියමු. දැන් මේ සමතුලිතතාවය බිඳෙන්නේ නැතුව මෙන්න මේ x කෙලවරේ ඉඳලා y කෙලවරට ඒ වගේම y කෙලවරේ ඉඳලා x කෙලවරට යන්න පුළුවන් වස්තුවේ උපරිම ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. හරි? අපි ගත්තොත් එහෙම යම් කිසි වස්තුවකට මෙන්න මේ සමතුලිතතාවය බිඳෙන්නේ නැතුව x කෙලවරේ ඉඳලා y ටත් ආපසු y ගේ සිට x ටත් ආ හැකි උපරිම ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. එතකොට මොකද කරන්න පුතේ? ඔව්. දැන් අපි ඉස්සරළම මේ රූපය පිටපත් කරගමු. දැන් මේ රූපේ තියෙනවා. මේ රූපේ අපි හිතමු එක්තරා වස්තුවක් x ස්ථානයේ තියෙනවා කියලා. දැන් වස්තුවක් x ස්ථානයේ තියෙනවා කියන්නේ x ස්ථානය මත බලයක් ගොඩනගෙනවා. අපි හිතනවා පළවෙනිටම වස්තුව x ස්ථානයේ ඇතැයි සිතමු. එවිට සමතුලිතතාව බිඳී නොයන පරිදි බිඳී නොයන පරිදි x යෙදෙන උපරිම බලය x යයි ගනිමු. x නිව්ටන් යයි ගනිමු. එහෙනම් මේ x යොදන උපරිම බලය x ස්ථානයේ මෙයාගේ සමතුලිතතාව බිඳෙන්නේ නැතුව x ට ගන්න පුළුවන් උපරිම බලය අපි නිව්ටන් x කියලා ගමු. එනෝම x කෙලවරේදී නිව්ටන් x ප්‍රමාණයක් යොදන්නවා. එතකොට මෙන්න මේ වස්තුව මෙහෙම දරුවනේ. මේ වස්තුව කියමුකෝ. දැන් මේ පැත්තෙන් බර වැඩි වෙද්දී මේක මෙහෙම වෙනවා. මේ පැත්තෙන් බර වැඩි වෙන මේ පැත්තේ මෙහෙම වෙනවා. හැබැයි එන්න s ගියාගේ අඩු වෙලා සමතුලිතතාව බිඳෙන්න ලං වෙද්දී සමතුලිතතාව බිඳෙන්න ඉතාම ආසන්න වෙද්දී ඒ කියන්නේ මේ පැත්තේ සමතුලිතතාව තියෙද්දි දරන්න පුළුවන් උපරිම බලය වෙද්දී මෙන්න මේ s ගියාගේ මොකද වෙන්නේ? s ගියාගේ ශුන්‍ය වෙනවා. හරි. මෙන්න මේ x කෙලවරෙන් දරන්න පුළුවන් උපරිම බලය වෙද්දී අනෙක් කෙලවරෙන් මොකද වෙන්නේ බලය? ශුන්‍යයට ආසන්න වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම වස්තුව x ස්ථානයේ තියෙනවා කියලා හිතනවා. අපි මේ කෙලවරලා මේ කෙලවරට මේ කෙලවරලා මේ කෙලවරට දැන් වස්තුවක් මෙහෙ ඉඳලා මෙහෙට ගිහිල්ලා මේ පැත්තට එද්දි මේ ඉනි මෙන්න මේ පාලමේ කොටින්ම කිව්වොත් පාලමේ එහා මෙහා යන්න පුළුවන් උපරිම ස්කන්ධය හොයන්න යන්නේ.
පාලමේ දැන් මේ අතර මෙහෙම යනවා අනිත් පැත්තට මෙහෙම එනවා. මේ මෙහෙ යන්න පුළුවන් උපරිම ස්කන්ධය තමයි හොයන්න යන්නේ. දැන් මම මේ පාලමේ මේ කෙළවරේ ඉන්නවා. එතකොට මොකද වෙන්නේ අර පැත්තෙන් ඉස්සෙන්න බලනවනේ. නේද? රයිට්. හැබැයි මෙහෙම ඉස්සෙන්නේ නැහැ එකපාර. ටික මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව මේ ගෑවෙන ස්වභාවය අඩු වෙලා සමතුලිතතාව බිඳෙන්න ඔන්න මෙන්න කියලා කියන්නේ මෙන්න මේ S ගියාගේ දරුවනේ මොකද වෙන්නේ? ශුන්‍යයට ආසන්න වෙනවා. S ගියාගේ ශුන්‍යයට ආසන්න වෙනවා. එහෙනම් බලමු මේකේදී යොදන්න පුළුවන් උපරිම ඵලය අපි x කියලා ගත්තොත් එහෙම S ගියාගේ ශුන්‍යයක් වෙනවා. දැන් මම මොකද කරන්නේ? මේක කැරකෙන්න හදන්නේ මේ ලක්ෂ්‍ය වටේ. මේක කැරකෙන්න හදන්නේ මේ ලක්ෂ්‍ය වටේ. එහෙනම් මම මේකෙන් ගූර්ණ ගන්න යද්දී මේ ලක්ෂ්‍යයෙන් පටන් ගන්න බලය මම කපලා දානවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේක පාත් වෙනවා මෙන්න මේ. හරි. මෙන්න මේක මෙන්න මේ පැත්තට පාත්. හරි. හරි මෙන්න මේ පැත්තට පාත් වෙනවා. එතකොට මෙන්න මෙයාගේ ගූර්ණය ක්‍රියාත්මක වෙන්නේ කොහේ පැත්තටද? මෙන්න මේ දිශාවට යනවා. ඒ කියන්නේ මෙයා කැරකෙන ඔරලෝසු කටන අනිත් පැත්තට මේක G ඍණ. ඒ වගේම මෙන්න මෙයා චලනය වෙන්නේ මේ පැත්තට. මේක නිසා බලමු අපි කව හට තියලමු. මෙන්න මේක චලනය වෙන්නේ මේ පැත්තට. G දාන්න. මේ පැත්තට G ඍණ මේ පැත්තට G දාන්න. එහෙනම් අපි G දානාගේ ගත්තොත් එක වතාවක් 800යි. මම ලියනවා වස්තුව මත x උපරිම බලය යෙදෙන විට වස්තුව මත x උපරිම බලය යෙදෙන විට ඒ වටා දක්ෂිනාවර්ත ගූර්ණ ධන ගූර්ණ සමාන කරනවා බිඳුවට එක වතාවක් 800යි ධන එක වතාවක් 800යි ධන මේකේ ගූර්ණය ධන ඍණ 3 වතාවක් x බිඳුවයි සුපරි. දැන් මෙන්න මේ S එකේ ගූර්ණයක් එන්නේ නැහැ. හේතුව තමයි මෙතන දුරක් තිබ්බට බලය ශුන්‍ය නිසා මේ 4 මීටර බිඳුවේ වැඩි කරාම ලැබෙන උත්තරය බිඳුවක් නිසා මෙන්න මේ 4 මීටර වලින් ගූර්ණයක් ලැබෙන්නේ නැහැ දරුවනේ. ඒතර අපි ගත්තොත් එහෙම 800 වතාවක් එකයි කියන්නේ 800යි සමානයි මේ 3x එහා පැත්තට යනවා. එහෙමනම්
එහෙනම් අපිට x සමානයි 800 බෙදීම 3. දෙසිය 66.67ක් කියලා ගමු අපි. x උපරිම. එතකොට මම මෙන්න මේ x කෙලවරේදී දරන්න පුළුවන් උපරිමාගය 266.67යි. දැන් මම මේ 266.64 වැඩි ස්කන්ධයක් මේ පැත්තේ බලයක් මේ පැත්තෙන් දැම්මොත් 266.64 වැඩි බලයක් දැම්මොත් මේ පැත්ත පාත් වෙලා මෙතනින් ඉස්සෙනා මෙහෙම. මෙතනින් පාත් වෙලා මෙතනින් ඉස්සෙනා මෙන්න මේක වටේ තමයි කැරකෙන්නේ මෙහෙම. හරි. මෙන්න මේක වටේ තමයි මෙහෙම කැරකෙන්නේ. පැහැදිලිද? ඒක නිසා මේක සමතුලිතව තියන්න පුළුවන් අන්තිම මොහොතේදී මෙන්න මේ s ගියාගේ ශූන්‍යයක් වෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම එහෙනම් x ගේ උපරිමයේ වෙද්දී අපිට ආව 266.67. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ y පැත්තටත් බලයක් දාලා බලන්න. මේ බලය මම y නිව්ටන් කියනවා. right මම ලියනවා දණ්ඩ සමතුලිතව පිහිටනසේ දණ්ඩ සමතුලිතව පිහිටනසේ y කෙලවරින් දැරිය හැකි උපරිම බලය y කෙලවරින් දැරිය හැකි උපරිම බලය y නිව්ටන් නම් දණ්ඩේ සමතුලිතතාව සලකා B වටා දක්ෂිනාවර්ත ගූර්ණ ධන ගූර්ණ සමාන කරන බිඳුවට. මෙන්න මේ B ගේ වටේ මෙන්න මේ ලක්ෂ්‍ය වටා දක්ෂිනාවර්ත ගූර්ණ ධන ගූර්ණ අපි සමාන කරමු බිඳුවට. දැන් මේ පැත්තේ උපරිම වෙද්දී පුතා බලන්න මේ පැත්තේ මං යොදන බලයේ උපරිම වෙද්දී මේ පැත්තෙන් මෙහෙම පාත් වෙලා මෙතන ඉස්සෙන්න බලන්න. ඉස්සෙන්න මොහොතකට පෙර r ගියාගේ ශූන්‍යයි. පැහැදිලි. මේ පැත්තේ උපරිම වෙද්දී මේ පැත්ත r ගියාගේ බිඳුවයි. හරි. එතකොට මොකද වෙන්නේ? ගූර්ණ ගණ්ඩ යද්දී මට මුලින්ම මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න නිසා මෙයාගේ ගූර්ණයක් එන්නේ නැහැ. මෙයාගේ ගූර්ණයක් එන්නෙත් නැහැ. හේතුව තමයි මෙයාගේ ස්කන්ධයේ බිඳුවයි නම් පුතා ස්කන්ධයක් නැහැ කියන බලයක් නැහැ. බලයක් නැහැ කියන ගූර්ණයක් නැහැ. ස්කන්ධයක් නැහැ කියන්නේ බලයක් නැහැ. බලයක් නැහැ කියන පුතේ ගූර්ණයක් නැහැ. එහෙනම් මෙයා මගින් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ ගූර්ණ දෙන කට්ටිය බලමු. මම මෙයාව මෙතනට ගිහින් තියාගන්නවා.
තියාගෙන මෙතනින් පල්ලෙහාට ඊතලයේ පල්ලෙහාට තියෙන නිසා මේක චලනය වෙන්නේ මෙන්න මෙහෙම පල්ලෙහාට. එතකොට මෙහෙම මේ පල්ලෙහාට යනවා කියන කට්ට උරුලුසු කට්ට පැත්තට. ඒ කියන්නේ මෙයාමගෙන් ඇති කරන ගූර්ණය ධන ගූර්ණයක්. මෙයාමගෙන් ඇති කරන ගූර්ණය ධන ගූර්ණයක්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මෙයා මෙහෙම තියෙනවා. මේ පැත්තට තියෙනවා. දැන් මේක නිසා ඇති කරන ගූර්ණය මේ පල්ලෙහාට නිව්ටන් 800ක් අදින්නේ නේ. එහෙනම් මේ පැත්ත නිව්ටන් 800ක් අදිද්දි මෙන්න මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ මේක චලනය වෙන හදන්නේ මේ පැත්තට. මෙහෙම ගත්තොත් මේක චලනය වෙන්නේ මෙන්න මේ පැත්තට නම් මේ යන්නේ ඔරලෝසු කටුවේ අනිත් පැත්තට. ගියරෙනවා. එමනම් දෙක වතාවක් y උපරිම දෙක වතාවක් y උපරිම මේක g ධනාගයක් ධන දෙක වතාවක් y උපරිම දෙක වතාවක් 800 දෙක වතාවක් 800 දෙක වතාවක් 800 බිඳුවයි අනිත් පැත්තට නම් දෙක 800 කියලා y උපරිම සමානයි නිව්ටන් 800. හරි දැන් අපි බලමු මොකද්ද මේ කතාව කියලා. දැන් x කෙලවරෙන් දරන්න පුළුවන් උපරිම ගාන 266.67. මේ කෙලවරෙන් දරන්න පුළුවන් උපරිමාගය නිව්ටන් 800යි. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙහෙම වස්තුවක් මේ වස්තුවට මේ කෙලවරේදී අපි දුන් 266.67ක් දරුවා කියලා. මීට වැඩි ගානක් අතට මේ පැත්තේ ඉස්සරවනේ 266.67ක බලයක් දෙන්න පුළුවන් කියලා හිතුව මේ වස්තුවට. ඉතින් මේ වස්තුව මෙහෙම යනවා මේ කෙලවරට එනවා. මේ කෙලවරට එද්දිත් මේකෙන් දරන්න පුළුවන් මේකේ දෙන බලය තමයි 266.67යි. හැබැයි මේ කෙලවරදී 800ක් දරන්න පුළුවන්. හරි 800ක් දරන්න පුළුවන්. ඒක නිසා 266.67ට සමතුලිතව ඉඳලා ආපහු එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි 266.67 මෙතන දරන්න පුළුවන් උපරිම ගාන මීට වැඩි දාන්න දරන්න බෑ. මම 266.67ක් මෙහෙම අනිත් කෙලවරට යවලා බැලුවොත් මේ අනෙක් කෙලවරදී මේ 800ක් දරන්න පුළුවන් නිසා මෙයාට ඊටාම පහසුවෙන් ආපස්සට මේ ලක්ෂ්‍ය වෙත මේ හැකියාව තියෙනවා. එහෙනම් 266.67ට මේ කෙලවරට ගිහලා ආපහු එන්නත් පුළුවන්. හරි. හැබැයි අපි ගත්තොත් නිව්ටන් 800ක්
මේක නිව්ටන් 800යි නම් මේ නිව්ටන් 800 මෙතනට ආව ගමන් මෙතන දරන්න පුළුවන් උපරිම 266.67යි. එහෙනම් මෙතනදී 800ක් දරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ පැත්තේ 800කට මේ පැත්තට එන්න බෑ. ඇයි හේතුව මේ කෙලවරේ දරන්න පුළුවන් උපරිමය කීයද? 266.67යි. දරන්න පුළුවන් උපරිමය 266.67යි. එහෙමනම් අපි ගත්තොත් එහෙම රයිට් 266.67 y කෙලවරට ගොස් ආපහු යා හැක 266.6යි 7යි නිව්ටන්ට x සිට y ට ගොස් ආපසු x වෙත ආ හැක 266.67 x සිට y ට ගොස් ආපසු x වෙත ආ හැක. පැහැදිලිද? එහෙත් 800යි නිව්ටන්ට y සිට x වෙත ඒමේදී x දැරිය හැකි උපරිම බලය උපරිම බලය 266.67 නිව්ටන් බැවින් 800යි නිව්ටන් x වෙත ඒමේදී සමතුලිතතාව බිඳීයයි. සමතුලිතතාව බිඳීයයි. එම නිසා x සිට y ට හා y සිට x ට ගමන් කළ හැකි උපරිම බලය 266.67 නිව්ටන් එනම් 26 කිලෝග්‍රෑම් පමණි. එකන මෙතන 266.67 නිව්ටන් මම මේක 10න් බෙදලා කිලෝග්‍රෑම් කරනවා 26.67 කිලෝග්‍රෑම් පමණක්. එහෙනම් මෙන්න මේ රූපය තුල මේ පැත්තේ ඉඳලා මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට යන්න පුළුවන් කිලෝග්‍රෑම් කීයද? 26.667යි. නිව්ටන් නම් 266.67 කිලෝග්‍රෑම් නම් දශම ස්ථානයක් මේ පැත්තට පයින්වගෙන 10න් බෙදනවා 26.667ට පමණයි. අපි මීළඟ වීඩියෝ එකෙන් මේ හා සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරමු.